අපි දැන් දන්නවා එන්සයිම් එකකින් වෙන්නේ මොකක් හරි එන්සයිම් එකක් ගිහිල්ලා උපස්තරයක් එක්ක සම්බන්ධ වෙලා එන්සයිම් එක මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. උපස්තරය මොකද වෙන්නේ? පළ බවට පත් කරනවා. ඔකන එන්සයිම් එකකින් වෙන්නේ උපස්තරයක් එක්ක සෙට් වෙලා උපස්තරය පළ බවට පත් කරන එක තමයි එන්සයිම් එක මගින් වෙන්නේ. ඕක කොහේ හරි සිද්ධ වෙනවා. හරි. සයිඩයක් තුල එක එක සයිඩ තුල එක එක ප්‍රතික්‍රියා මේ විදිහට සිද්ධ වෙනවා. එන්සයිම් එකට උදව් කරනවා. මේ එන්සයිම් කොච්චර උදව් කරනවද? කොච්චර වේගයෙන් මේ ප්‍රතික්‍රියාව සිදු කරන්න ශීඝ්‍රතාවය කොච්චරකින් වැඩි කරනවද? මෙන්න මේව තීරණය වෙනවා සාධක කිහිපයක් මත. අන්නේ සාධක ටික තමයි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. පළවෙනි එක තමයි එළියේ තියෙන උෂ්ණත්වය. අපි හිතමු එළියේ උෂ්ණත්වය 40°C කියලා. අන්න ඒ වගේ එළියේ තියෙන උෂ්ණත්වය මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට එන්සයිම් එක මගින් උත්ප්‍රේරණය කරලා තියෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපානවා. දෙවෙනි එක මේක වෙන්නේ මොන වගේ පරිසරයකද? ආම්ලික පරිසරයකද? බාෂ්මික පරිසරයකද? අම්ල ගතිය කොච්චරද? භෂ්ම ගතිය කොච්චරද? ඔන්න ඔහොම තනදා පවතිනවා. ඕකට අපි තනි වචනයක් කියනවා අම්ල භෂ්ම තත්ත්වය මනින්න අපි මොකකින්ද? pH අගයෙන්නේ. අන්න pH අගය මත රඳා පවතිනවා. තුන තමයි මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් තුන. එන්සයිම සාන්ද්‍රණය. ඒ කියන්නේ එන්සයිම කොච්චර තියෙනවද? 4 උපස්තර සාන්ද්‍රණය. එන්සයිම සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය තව එක ලක්ෂණයක් තියෙනවා. අපි අර කලින් කතා කර එක එක අණු සම්බන්ධ වෙනවා කියලා එන්සයිම වලට ඇවිල්ලා. එතනින් ප්‍රධානව බලපාන්නේ අපි කිව්ව බහුතරයක් තියෙන නිෂේධක. ඒක නිසා නිෂේධක. ඔන්න ඔය විදිහට සාධක පහක් එන්සයිමේ ක්‍රියාකාරීත්වයට බලපානවා. උෂ්ණත්වය, ඒක තියෙන පරිසරය කියන්නේ pH අගය. ඊට පස්සේ එන්සයිම සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය සහ මේ වගේ පිටින් සම්බන්ධ වෙන නිෂේධක. ඔන්න ඔය කරුණු පහ බලපානවා එන්සයිමේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන එක තීරණය වෙන්න. දැන් මේක මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ හැම එකකම ප්‍රස්ථාරයක් බොහෝ වෙලාවට තියෙනවා. මේ ප්‍රස්ථාරය මතක තියාගෙන ප්‍රස්ථාරයෙන් කරුණු ටික මතක් කරගන්න එක තමයි ලේසිම වැඩි. ගොඩාක් කට්ටිය කරුණු ටික මතක තියාගෙන ප්‍රස්ථාරය අඳින්න යනවා. අනිත් පැත්තට කරන්න යනවා. ඒ ක්‍රමය ටිකක් අමාරුයි වැඩි. මොකක් හරි රූපයක් අපිට මතක තියාගන්න පහසුයි. ප්‍රස්ථාරයක් කියන්නේ රූපයක්නේ. ඒ ප්‍රස්ථාරයේ හැඩය මතක තියාගත්තාම ඒක දිහා බලාගෙන සම්පූර්ණ නෝට් එක අපිට ලියන්න පුළුවන්. දැන් මුලින්ම හිතන්න අපි එන්සයිමේ ක්‍රියාකාරීත්වයට අදාළ සාධකයට යටතේ උෂ්ණත්වය විස්තර කරන්න යනවා කියලා. අපි මුලින්ම කරන්නේ ඒකට අදාළ ප්‍රස්ථාරය මතක් කරගන්න එක. එන්සයිමේ ක්‍රියාකාරීත්වයට අදාළ උෂ්ණත්වය බලපෑම. හරි. ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් එන්නේ. මේ විදියට මේ අක්ෂයෙන් අපි පෙන්නන්නේ උෂ්ණත්වය මෙතනින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කොච්චරද කියලා. උෂ්ණත්වය වැඩි කරගෙන යන්නේ එන්සයිමේ සිදුවන ස්ථානයේ උෂ්ණත්වය වැඩි කරගෙන යන මේ ශීඝ්‍රතාවය මෙහෙම වැඩි වීගෙන යනවා. එක අවස්ථාවකදී උෂ්ණත්වය ගොඩාක් වැඩි වෙන්න එන්සයිමේ විකාර වෙලා මෙන්න ශීඝ්‍රතාවය අඩු වෙලා නැත්තටම නැති වෙලා යන ප්‍රතික්‍රියාව. ඕක තමයි ප්‍රස්ථාරයේ හැටි. මේ විදියට වැඩි වෙලා එකපාරටම මේ වැඩි වෙන ප්‍රමාණය පේනවනේ ඒක දිග වැඩි එකපාරටම අඩු වෙන උෂ්ණත්වය යම්කිසි අගයකට වඩා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? එන්සයිමේ විකාර නටනවා. එතකොට අපි මේක විස්තර කරද්දී ලියන්නේ මුලින්ම මේ විදියට උෂ්ණත්වයත් එක්ක එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එන්සයිමේ මගින් උත්ප්‍රේරණය කරපු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ මුලින්ම දැන් මේ හරිය උෂ්ණත්වයේ තියෙද්දි සමහර වෙලාවට තප්පරයට නිපද වෙන්නේ ඵල 10 වෙන්න පුළුවන්. තා උෂ්ණත්වය වැඩි කරද්දි තප්පරයකදී නිපදවන ඵල 20ක්. ආයි තප්පරයකදී ඵල 30යි. ඔන්න ඔකට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනවා කියලා. නිපද වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මුලින්ම ඔහොම වැඩි වෙලා යනවා. එක අවස්ථාවකදී ඔන්න දෙවෙනියට අපි කියනවා එක අවස්ථාවකදී මේක උපරිම වෙනවා. එක උෂ්ණත්වයකදී මෙන්න මේ උෂ්ණත්වයේදී ඒක උපරිම වෙනවා. තවදුරටත් උෂ්ණත්වය වැඩි කරාම එන්සයිමේ වෙනස් වෙනවා. මොකක් හරි එකක් රත් කරගෙන යද්දී අපි දන්නවනේ ඒකේ ව්‍යුහය වෙනස් වෙනවා කියලා. අන්න ඒ විදිහට එන්සයිමේ ව්‍යුහය වෙනස් වෙලා ප්‍රතික්‍රියාව අඩු වෙගෙන යනවා. දැන් ඕක ඡේදයක් විදිහට මතක තියාගන්න ගියා නම් අර වෙන ක්‍රියාවලිය ඒක මතක තියාගෙන මේ ප්‍රස්ථාරය අඳින්න ගියා නම් වැඩේ ටිකක් අමාරුයි. ප්‍රස්ථාරය මතක තියාගන්න පුළුවන් නම් ප්‍රස්ථාරය ටික ඇඳලා ප්‍රස්ථාරය දිහා බලාගෙන අපිට පුළුවන් ඡේදෙ ලියන්න. ඊළඟට pH අගය ගත්තට පස්සේ pH අගයටත් උහුම් ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. මේ ප්‍රස්ථාරය නෙමෙයි තියෙන්නේ ඒකට තියෙන වෙන හැඩයක්. ඒකේ හැඩය වෙනම මතක තියාගන්න ඕන. මේ විදිහට කලින් වගේ මේ පැත්තෙන් අපි ශීඝ්‍රතාව පෙන්නුවොත් මේ පැත්තෙන් pH අගයන් ටික පෙන්වනවා. අපි දන්නවා pH අගයන් 14 වෙනකන් තියෙනවා. pH අගයන් සාමාන්‍ය අගයන් ගත්තට පස්සේ 14 වෙනකන් තියෙනවා. pH අගයන්. අඩු pH අගයන් අපි දන්නවා ආම්ලිකයි, වැඩි pH අගයන් බාෂ්මිකයි.
එන්සයිම් එකක් ගත්තට පස්සේ ඒ එන්සයිම් එකට තියෙනවා මේ විදිහට pH පරාසයක්. එයාගේ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ pH අගයන් වල විතරයි. එතනින් වැඩි ඒවා වෙන්නෙත් නැහැ අඩු ඒවා වෙන්නෙත් නැහැ. එතකොට මුල්ම එක තමයි එයාට pH පරාසයක් තියෙන්නේ. දෙවෙනි එක එයා හොඳටම වැඩ කරන pH අගයක් තියෙනවා. මේ පේනවනේ ශීඝ්‍රතාව උපරිම වන pH අගයක් තියෙනවා. තුන තමයි අනික් pH අගයන් වලදී එයා වැඩ කරන්නේ නැහැ. අපි එතකොට pH පරාසයක් තියෙනවා කියලා ලියනවා. මේ විදිහට හොඳම pH අගයක් තියෙනවා කියලා ලියනවා. ඊට පස්සේ අනික් පරාසවලදී pH අගය අනිත් පරාසවල pH අගයන්දී එන්සයිමේ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැත්තේ ඇයි කියලා ලියනවා. ඔන්න එතකොට pH අගය කියන එක විස්තර කරලාත් ඉවරයි. ඊළඟට ওই වගේම ප්‍රස්ථාරයක් තියෙනවා උපස්තර සාන්ද්‍රණයට. උපස්තර ප්‍රමාණය හිතන්න මොකක් හරි ස්ථානයක එන්සයිම් 100ක් තියෙනවා. එන්සයිම් 100ක් තියෙනවා. උපස්තර තියෙන්නේ 30යි. එතකොට එන්සයිම් 100ක් තිබ්බත් උපස්තර තියෙන්නේ 30යිනේ. එතකොට එන්සයිම් 30කට විතරයි වැඩ කරන්න පුළුවන් නේ. එන්සයිම් 30 එකතු වෙලා තප්පරයකදී ඵල 30ක් නිපදවනවා. අපි උපස්තර ප්‍රමාණය එන්න වැඩි කරා. උපස්තර ප්‍රමාණය 50 කරා. දැන් මොකද වෙන්නේ? තප්පරයකට ඵල 50ක් නිපද වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එන්න වැඩි වෙනවා. උපස්තර සාන්ද්‍රණය වැඩි කරන්න. උපස්තර සාන්ද්‍රණය මෙතනින් පෙන්වුවොත් එහෙනම් උපස්තර සාන්ද්‍රණය මේ පැත්තේ ශීඝ්‍රතාව උපස්තර සාන්ද්‍රණය වැඩි කරන ශීඝ්‍රතාවයේ ප්‍රතික්‍රියාවේ වැඩි වෙනවා. ඔහොම වැඩි කරලා මම උපස්තර ගාන 100ක් කරනවා. ඕනේ එතකොට තප්පරයකට ඵල 100ක් නිපද වෙනවා. ඊළඟට මම උපස්තර සාන්ද්‍රණය 120ක් කරනවා. එතකොට තප්පරයට ඵල 120ක් නිපද වෙයි. තප්පරයට ඵල 120ක් නිපද වේද? දැන් එන්සයිම 100යි නේ තියෙන්නේ. ඊටු 20ට සම්බන්ධ වෙන්නේ කවුද? ඒත් ඵල නිපද වෙන්නේ 100යි. අන්න ඒ විදිහට එන්සයිම ගානට ගැලපෙන්නේ එන්සයිම හැම එකටම උපස්තරයේ බගින් ලැබුණාට පස්සේ ශීඝ්‍රතාවය තව දුරටත් වැඩි වෙන්නේ නැතුව අගේ නියත වෙනවා. දැන් මම මෙතෙන්ට උපස්තර 1000ක් දැම්මත් මොකද වෙන්නේ? ඵල 100යි හදන්න පුළුවන්. ඒ එන්සයිම 100යි එකපාරකට තියෙන්නේ. ඒක නිසා එතනින් එහාට උපස්තර සාන්ද්‍රණය කොච්චර වැඩි කරත් වැඩක් නැහැ. ශීඝ්‍රතාව නියත වෙනවා. මම මේ සරලව පැහැදිලි කරේ මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි බලමු ප්‍රස්ථාර ටිකක් පාවිච්චි කරලා මේක ලියන විදිය මතක තියාගන්නේ කොහොමද කියලා. මේක ෂෝට් නෝට් එකක් විදිහට පැත්තකින් දාගන්න පුළුවන්. මතක තියාගන්නේ කොහොමද කියලා මේ ප්‍රස්ථාර තුන ගොඩාක් වැදගත්. ප්‍රස්ථාර තුන මතක නම් ඇත්තට කටපාඩම් කරන්න දෙයක් නැති තරම්. මුලින්ම අපි බලමු උෂ්ණත්වය කියන එක සම්බන්ධව කරුණු ටික ලියන්නේ කොහොමද කියලා. උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී අපි දන්නවා මොකක් හරි රත් කරන්න. මොකක් හරි තැනක් රත් කරන්න මොකක් හරි අපි හිතමු මොකක් හරි ජලය කියලා. ජලාණු රත් කරන්න මොකද වෙන්නේ? ජලාණු එහෙට මෙහෙට දුවන වේගය වැඩි වෙනවා. දැකලා ඇතිනේ වතුර භාජනයක් රත් වෙද්දී ඒව දඟලනවනේ එක තැන. අන්න ඒක නිසා මොකක් හරි දෙයක් රත් වෙද්දී මොකද වෙන්නේ? ඒකේ තියෙන අණු චලනය වෙන වේගය වැඩි වෙනවා. අණු මුලින්ම චලනය වෙන වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙලා එහෙට මෙහෙට ගොඩාක් යනකොට ඒව ගැටෙන තැන් ප්‍රමාණය වැඩි වෙනවනේ. අන්න ඒ විදිහට එන්සයිමයි උපස්තරයි ගැටෙන අවස්ථා ගන්න වැඩි වෙනවා. මේ ගැටීම් ගන්න වැඩි වෙනවා. උෂ්ණත්වය මුලින් වැඩි වීගෙන යද්දී. ඒක නිසා ප්‍රතික්‍රියාව සිදු වෙන්න තියෙන අවස්ථාව, ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරණය, ප්‍රතික්‍රියාව පහසු කරන්න තියෙන අවස්ථා ගන්න එන්සයිමයට වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මුලින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා. ඊට පස්සේ එක අවස්ථාවකදී මේ විදිහේ උෂ්ණත්වය වැඩි වෙලා උපරිම විදියට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වෙන අවස්ථාවක් එනවා. ඊට වඩා උෂ්ණත්වය වැඩි කරාට පස්සේ එන්සයිමයක් අපි කතා කරා. එන්සයිමයක් හැදලා තියෙන මේ ප්‍රෝටීන අණු වලින්නේ. ඒකෙත් ප්‍රෝටීන වල තෘතීක ව්‍යුහය තමයි එන්සයිම එකට තියෙන්නේ. මේ විදිහට ප්‍රෝටීන ඇමයිනෝ අම්ල අණු වලින් තමයි හැදලා තියෙන්නේ. ප්‍රෝටීන වල තෘතීක ව්‍යුහයනේ තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට අපිට මතකයි ප්‍රෝටීන වල දුස්වාභාවිකරණය මතක නම් මොකද වෙන්නේ? ඒ ප්‍රෝටීන අණු අතර තියෙන බන්ධන කැඩෙනවා. සමහර තෘතීක ව්‍යුහ මට්ටමේදී හැදෙන බන්ධන කැඩෙනවා. කැඩුණාට පස්සේ මෙයාගේ මොකද වෙන්නේ? අර ව්‍යුහයේ සක්‍රීය ස්ථානයේ හැඩේ මේව පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට උපස්තර කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මෙයාගේ සක්‍රීය ස්ථානය වෙනස් වෙලා නම් උපස්තර කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්වය ගොඩාක් වැඩි වෙනකොට ඔන්න ඔක තමයි වෙන්නේ. මේක මතක තියාගන්න පුළුවන්. අර අපි බහුලව පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා. කකුලුවෙක් දානවා මොකක් හරි රත් වෙන වතුර භාජනයකට. වතුර භාජනයට කකුලුව දාන. කකුලුවට මොකද වෙන්නේ? මුලින්ම රත් වේගෙන එද්දි කකුලුව පොඩ්ඩක් දඟලන්න පුළුවන්. හරි. හොඳට වතුර එක රත් වෙනවා. වතුරක් දඟලනවා පොඩ්ඩක්. කකුලුවට පොඩි ආතල් එකක් තියෙනවා. හරි. පොඩි සතුටක් තියෙනවා කකුලට. කොහොමම උෂ්ණත්වය වැඩි වෙලා එක්තරා උෂ්ණත්වයකට වඩා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? කකුලුවගේ ආතල් එක ඉවර වෙනවා. මොකද කකුලුවට ඉන්න බැරි වෙන උෂ්ණත්වය වැඩි වෙලා එයා මැරිලා යනවා.
එන්සයිමයත් එහෙමයි. උෂ්ණත්වය වැඩි වෙද්දි මුලින් හොඳට තමන්ගේ වැඩේ කරගන්න. එක්තරා උෂ්ණත්වයකට වඩා වැඩි වුණාට පස්සේ තමන්ගේ වැඩේ අර කලින් කරපු ගන්නවා කරගන්න බැරි වෙනවා. මොකද එන්සයිමය කැඩිලා යනවා. ඕක තමයි එන්සයිම උෂ්ණත්වය වැඩි වීමේදී සිදුවන ක්‍රියාවලිය. දැන් මං කියවනේ ප්‍රස්ථාරය බලාගෙන ලියන්න පුළුවන් කියලා. මෙන්න තියෙනවා ප්‍රස්ථාරය. මේ විදිහට නෝට් එකක් හදාගත්තොත් වැඩේ මතක තියාගන්න ලේසි. හරි. මුලින්ම ප්‍රස්ථාරයේ පළවෙනිම කොටස තමයි මොකක්ද? උෂ්ණත්වයත් එක්ක වැඩි වෙන අවස්ථාව. අපි මුලින්ම ලියනවා උෂ්ණත්වය ඉහළ යන විට අණුවල චලිත වේගය වැඩි වේ. එබැවින් එන්සයිම සහ උපස්තර අණුවල චලිත වේගය වැඩි වේ. මං කිව්වේ වේගය වැඩි වෙනවා. උෂ්ණත්වය ඉහළ යනකොට ඕනම අණුවල චලිත වේගයක් වැඩි වෙනවා. ඒ නිසා එන්සයිම සහ උපස්තර අණුවල චලිත වේගය වැඩි වෙනවා. ඊළඟට අපි ලියනවා එන්සයිම අණු හා උපස්තර අණු ගැටීම. ගැටීම වැඩි වෙනවා. ගැටීමේ සම්භාවිතාව වැඩි වෙනවා. සම්භාවිතාව කියලා කියන්නේ අපි දන්නවනේ. කලින් ගැටෙන්නේ 10 පාර නම් දැන් 20 පාරක් විතර ගැටෙනවා. ගැටෙන්න තියෙන chances අවස්ථා ගන්න වැඩි වෙනවා. එන්සයිම අණු හා උපස්තර අණු ගැටීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? එන්සයිමේ සක්‍රීය ස්ථානය හා උපස්තර අණු අතර සංඝට්ටන වැඩි වෙලා ගැටීමේ අවස්ථා ගන්න වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔන්න මේ පළවෙනි කොටසට දාලා මේ chart එක දාගන්න පුළුවන් පැත්තකින්. හරි? පීවර 3යි. මුලින්ම චලිත වේගය වැඩි වුණා. ඊට පස්සේ ගැටෙන්න තියෙන අවස්ථා ගන්න එහෙම නැත්නම් සම්භාවිතාව වැඩි වුණා. ඊට පස්සේ ගැටීම් වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වුණා. හරි? ওই chart එක මුලින්ම එහෙනම් අපිට මුලින්ම ලියන්න පුළුවන් උෂ්ණත්වයේ වැඩි වීමේදී සිදුවන වෙනස්කම්. දෙවැනියට අපිට ලියන්න පුළුවන් මේ ලක්ෂයට එන්සයිමේ ක්‍රියාකාරීත්වයේ උපරිම වන උෂ්ණත්වය. මේකට අපි විශේෂ වචනයකුත් කියනවා එන්සයිමේ ප්‍රශස්ත උෂ්ණත්වය. එන්සයිමේ ක්‍රියාකාරීත්වයේ උපරිම වන උෂ්ණත්වය. ප්‍රශස්ත උෂ්ණත්වය. ඊට පස්සේ තුන්වෙනියට chart එකේ තුන්වෙනි කොටසට අපිට ලියන්න පුළුවන් ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවා උෂ්ණත්වයේ වැඩිවීමේදී. ප්‍රශස්ත උෂ්ණත්වයත් ඉක්මවල උෂ්ණත්වයේ වැඩිවීමේදී එන්සයිමේ ක්‍රියාකාරීත්වය කලින් වගේ නෙමෙයි ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. කලින්ටත් වඩා කලින් අර වැඩි වෙන්න ගියටත් වඩා අඩු කාලයකදී ඉක්මනින් මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඒකටත් අපි පොඩි chart එකක් හදා ගන්න පුළුවන්. ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවා ගියාට පස්සේ එන්සයිමේ සක්‍රීය ස්ථානය තියෙනවනේ විශේෂ හැඩයක් තියෙන ස්ථානය. ඒ සක්‍රීය ස්ථානයේ තියෙනවා අපි දන්නවා තෘතීයික ව්‍යුහය හැදෙද්දී ප්‍රෝටීන එක මම කෙටි ක්‍රමයකුත් කිව්වා. ඇතිවන බන්ධනාකාර තියෙනවනේ. බන්ධනාකාර මොනවද? HS ධන ඍණ. HS කිව්වේ හයිඩ්‍රජන් බන්ධන. මේවා ඩයිසල්ෆයිඩ් බන්ධන. ධන ඍණ කිව්වේ අයනික බන්ධන. ඊට අමතරව ධන ඍණ බොරුවට තියෙන වැන් ඩර් වාල්ස් බන්ධන. ඕවනේ තෘතීයික ව්‍යුහය හැදෙද්දී දායක වෙච්ච බන්ධන 4. ඒකෙන් ප්‍රධාන බන්ධන දෙකක් තමයි මෙතන සඳහන් කරලා තියෙන හයිඩ්‍රජන් බන්ධන සහ අයනික බන්ධන. එන්සයිමේ සක්‍රීය ස්ථානයේ තියෙන හයිඩ්‍රජන් බන්ධන සහ අයනික බන්ධන ඊට අමතරව තියෙන අනිකුත් රසායන බන්ධන. ඒ කියන්නේ මෙන්න මේවා. HS ධන ඍණ. හරි? අනිකුත් රසායන බන්ධන බිඳ වැටීම සිදු වෙනවා මුලින්ම. ඊට පස්සේ ඒක නිසා මොකද වෙන්නේ? සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. උපස්තරයට පවතින අනුපූරක ස්වභාවය මතකයිනේ අනුපූරක කියන වචනේ තේරුම අනුපූරක ස්වභාවය නැති වෙනවා. අනුපූරක කියන්නේ හරියට සෙට් වෙන්න බෑද. ඊළඟට මොකද වෙන්නේ? අනුපූරක බැඳීම වැළකීම නිසා එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පහළ යනවා. අනුපූරකව බැඳෙන්න බෑ. එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පහළ යනවා. මුලින්ම සක්‍රීය ස්ථානයේ බන්ධන බිඳ වැටෙනවා. සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. උපස්තර අණුවට තියෙන අනුපූරක ස්වභාවය නැති වෙනවා. ඊට පස්සේ බැඳෙන්න බැරි නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පහළ යනවා. ওই chart එක මේ පැත්තෙන් දාගන්න අංක 3ට අදාළව තුන්වෙනි කොටසට අදාළව. ඒක නිසා යම් නිශ්චිත උෂ්ණත්වයකදී එන්සයිමේ ප්‍රතික්‍රියාව අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම නතර වෙලා යනවා. යම් කිසි උෂ්ණත්වයකදී නතර වෙලාම යනවා. මෙන්න මේ වගේ ඉහළ උෂ්ණත්වයකට ආවහම නතර වෙලාම යනවා. එන්සයිමේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගිහිල්ලා. මුලින්ම එහෙනම් පළවෙනි chart එකේ මොකද්ද? පළවෙනි කොටස. උෂ්ණත්වය වැඩි වෙද්දී චලිත වේගය වැඩි වුණා, ගැටුම් ගාන වැඩි වුණා, ශීඝ්‍රතාවය වැඩි වුණා. දෙවෙනි එකේදී ප්‍රශස්ත උෂ්ණත්වය. තුන්වෙනි එකේදී බන්ධන වෙනස් වුණා. ඒක නිසා මොකද වුනේ? සක්‍රීය ස්ථානය වෙනස් වුණා, අනුපූරක ස්වභාවය නැති වුණා, ශීඝ්‍රතාවය පහළ ගියා. යම්කිසි උෂ්ණත්වයකදී ඒක සම්පූර්ණයෙන්ම නතර වෙලා ගියා. ඊට අමතරව මේක යටතේ අපි අර ප්‍රශස්ත උෂ්ණත්ව අගයන් ටිකක් මතක තියාගන්න තියෙනවා. අපේ දේහයේ තියෙන එන්සයිම වල ක්‍රියාකාරීත්වයේ උපරිම වන උෂ්ණත්වය තමයි 35යි 40යි සෙල්සියස් උෂ්ණත්වය. ඒක නිසා තමයි අපේ දේහයේ උෂ්ණත්වය 35යි 40යි අතර අගයක නිතරම තියාගන්න. නැත්තම් මේ එන්සයිම ක්‍රියා කරන්නේ නැහැ. 35යි 40යි අතර අගයක තමයි ප්‍රශස්ත උෂ්ණත්වය තියෙන්නේ. අපේ දේහයේ බොහෝ එන්සයිම වල.
උණුදිය උල්පතක ඉන්න බැක්ටීරියා ගත්තට බැක්ටීරියා රාජධානී විශේෂ අවස්ථා යටතේ බැක්ටීරියා වල මේ විශේෂ වාසස්ථාන යටතේ අපි කතා කරනවා මේ වගේ තාපකාමී බැක්ටීරියා ගැන. එතෙන්දී 70 සෙල්සියස් වගේ වෙනවා මේ උණුදිය උල්පත් වල ඉන්න බැක්ටීරියා වල තියෙන එන්සයිම් වල ප්‍රශස්ත උෂ්ණත්වය. ඒක තමයි කටිය රස්න පරිසරවල ඉන්නේ. ඒගොල්ලෝන්ගේ තියෙන එන්සයිම් වැඩ කරන්නේ 70 සෙල්සියස් වලදී. ඔය උදාහරණ දෙක මතක තියාගන්න පුළුවන්. ඒක නම් ලොකු දෙයක් නෙමෙයි. වැදගත් දේ chart එක බලාගෙන මේක ලියා ගන්න හැටි. හැම ක්‍රියාකාරීත්වයට බලපාන දෙවෙනි සාධකයේ විදිහට අපි කිව්වේ pH එකනේ අම්ල භෂ්ම ස්වභාවයමයි ඉන්න දර්ශකයේ තමයි pH එකේ අම්ල භෂ්ම ස්වභාවය බලපානවා. ඒක අපි කියන්නේ අම්ල භෂ්ම ස්වභාවය කියලා නෙමෙයි pH එකේ කියලා. හරි. එතෙන්දිත් මම කිව්වා ප්‍රස්ථාරය මතක නම් වැඩේ කොට දාගන්න පුළුවන්. දැන් කියලා දෙන්නම් ප්‍රස්ථාරය මතක තියාගෙන මේ ලියලා තියෙන බලන්න දෙයක් නැහැ. ප්‍රස්ථාරය මතක නම් කොහොමද වැඩේ කොට දාගන්නේ කියලා දැන් කියලා දෙන්නම්. එතකොට මේ තියෙන pH එකේට දාලා ප්‍රස්ථාරයෙන් අපි කිව්වා pH එකේ බිඳුවෙන් පටන් ගත්තට පස්සේ බිඳුවෙන් පටන් ගත්තට පස්සේ සාමාන්‍ය පරාසය ගත්තට පස්සේ 14 දක්වා අපි කතා කරනවා pH එකේ. එතෙන්දී එන්සයිම් එකක් ගත්තට පස්සේ එන්සයිම් එක මේ ලොකු pH පරාසයක ක්‍රියා කරන්නේ නැහැ. එන්සයිම් එකක් සාමාන්‍ය එයාගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න පොඩි pH අගයන් කිහිපයක් අතර විතරයි. සාමාන්‍යයෙන් දේහයේ එන්සයිම් ටික අපේ ඇඟේ ඇතුලේ තියෙන එන්සයිම් ගත්තොත් එහෙම බොහෝමයක් pH අගය 6 සහ pH අගය 8. අපි pH 7 නේ උදාසීන කියලා කියන්නේ. pH 7 තමයි අපි උදාසීන කියලා කියන්නේ. අන්න ඒක දෙපැත්තේ අගයන් දෙක කියන්නේ pH 6 සහ 8 කියන අගයන් අතරේ තමයි හොඳින් ක්‍රියා කරන්නේ. එතකොට අපිට පළවෙනියටම ලියන්න පුළුවන් යම් එන්සයිම් එකකින් සිදුවන ක්‍රියාවලියට අපි කියන්නේ එන්සයිමෙන් මේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය වෙනවනේ. යම් එන්සයිම් එකක් මගින් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක් සිදුවන pH පරාසය. ඒ කියන්නේ මේ pH අගය අතර pH අගයකදී තමයි එන්සයිම් එකට උත්ප්‍රේරණ ක්‍රියාව කරලා දෙන්න පුළුවන්. අන්නේ pH පරාසයට අපි කියනවා එන්සයිමේ pH පරාසය කියලා. එතකොට හැම එන්සයිම් එකකටම අන්න ඒ වගේ pH පරාසයක් තියෙනවා. එන්සයිමේ pH පරාසය. හරි. මේ එන්සයිමේ pH පරාසය එක තැනකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයෙන් අපි මනින්නේ. මේ කොච්චර හොඳට එන්සයිමේ වැඩ කරනවද කියලා ප්‍රතික්‍රියාව වඩාත් හොඳින් ශීඝ්‍රව වෙනවා නම් ඒ කියන්නේ එන්සයිමේ ඒ pH අගයේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට pH අගයේ pH අගය ගත්තට පස්සේ එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වෙන අගයක් එනවනේ මෙතන වගේ. මේ වගේ අගයකදී pH අගයදී එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වෙනවා. මෙන්න මේ විදිහට එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ඉහළම ශීඝ්‍රතාවයේ පවතින pH අගයට අපි කියනවා ප්‍රශස්ත pH අගය කියලා. එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ඉහළම ශීඝ්‍රතාවයේ පවතින pH අගයට අපි කියනවා ප්‍රශස්ත pH අගය කියලා. පළවෙනි කාරණාව තමයි එන්සයිම් එකකට තියෙන pH පරාසය. දෙවෙනි කාරණාව තමයි එන්සයිම් එක මගින් උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියාව තියෙනවා. ඒකට අපි කියනවා එන්සයිමීය ප්‍රතික්‍රියාව කියලා. ඒ එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළම වන pH අගයක් තියෙනවනේ. අන්න ඒකට කියනවා ප්‍රශස්ත pH අගය කියලා. තුන්වෙනි කාරණාව තමයි මේ ප්‍රශස්ත pH අගයට වඩා මේ ප්‍රශස්ත pH අගය කියලා අපි අගයක් මාක් කරගත්තේ. ඒ අගයට වඩා අඩු වෙද්දිත් ඒ අගයට වඩා හොඳට බලන්න අඩු වෙද්දිත් ඒ අගයට වඩා pH අගය වැඩි වෙද්දිත් දෙකේදීම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ප්‍රශස්ත pH අගයට වඩා pH අගය අඩුවීමේදී හා වැඩිවීමේදී මේ විදියට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙන්නේ ඇයි කියලා අපි දැනගෙන ඉන්න ඕන. ප්‍රශස්ත pH අගයට වඩා pH අගය වැඩිවීමේදී ඒ වගේම අඩුවීමේදී එන්සයිම් උපස්තර සංකීර්ණය මතකද? අපි කතා කරේ එන්සයිමයට උපස්තරේ සෙට් නම් අපි ඒකට කියන්නේ එන්සයිම් උපස්තර සංකීර්ණය කියලානේ. එන්සයිම් උපස්තර සංකීර්ණයෙන්දී එන්සයිමය උපස්තරයයි බන්ධන වලින් බැඳෙනවනේ. එතකොට සෙට් වෙන්නේ දෙක. අන්න එන්සයිම් උපස්තර සංකීර්ණය හදන්න හේතු වෙන රසායනික බන්ධන. රසායනික බන්ධන වලින් එන්සයිමය උපස්තරය බැඳෙන්නේ. අන්නේ රසායනික බන්ධන වෙනස් වෙනවා මේ ප්‍රශස්ත pH අගයට වඩා අගය වැඩි වෙද්දී සහ අඩු වෙද්දී. බන්ධන වෙනස් වෙද්දී ඒ දෙකට හරියට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. හරියට සම්බන්ධ වෙන්න බැරි වෙනකොට එන්සයිමයට අර ප්‍රතික්‍රියාවට උදව් කරන්න පුළුවන් ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒක නිසා තමයි මොකද වෙන්නේ? එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ ප්‍රශස්ත pH අගයට වඩා pH අගය වැඩිවීමේදී සහ අඩුවීමේදී කියන දෙකේදීම. ඒකට මුලින්ම අපි ලියනවා එන්සයිම් එකකට pH පරාසයක් ඇත කියලා. එන්සයිම් එකට pH පරාසයක් ඇත. මේ chart එකත් එක්කම note එක දාගන්න. ඊට පස්සේ ප්‍රශස්ත pH අගයක් ඇත. ප්‍රශස්ත pH අගයට වඩා අඩු වුණත් වැඩි වුණත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හේතුව තමයි එන්සයිම් උපස්තර සංකීර්ණය හදන්න හේතු වන රසායනික බන්ධන බිඳ වැටීම. ඊට පස්සේ අර අපි කියවන එන්සයිම් එකක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම වන pH අගය තියෙනවනේ ප්‍රශස්ත pH අගය. ඒ ප්‍රශස්ත pH අගය ගත්තට පස්සේ
සාමාන්‍යයෙන් දේහ එන්සයිම් වල නම් pH උදාසීන pH අගය pH 7 වගේ අගයක්. ඒකේ දේහ එන්සයිම් වල pH පරාසය ගත්තොත් එහෙම pH 6 8 කියන පරාසයට තමයි දේහ එන්සයිම් අයිති වෙන්නේ. ඒවා කියන්නේ pH 6 8 කියන අගයන් වලදී තමයි හොඳින් ක්‍රියාත්මක වෙන්නේ. වෙනස්කම් දෙකක් තියෙනවා. මතක ඇති ආමාශයේදී ආමාශයේ මතකයිනේ ආම්ලිකයිනේ HCl තියෙනවනේ. ඒක නිසා පෙප්සින් ක්‍රියාත්මක වෙන්නේ pH 2 කියන අගයේදී. අම්ල පැත්තනේ pH අගය අඩු වෙනවා කියන්නේ අම්ල පැත්ත. ආම්ලික අගයක තමයි pH 2 දී තමයි පෙප්සින් වල ප්‍රශස්ත pH අගය වෙන්නේ. ඇයි ආමාශය ආම්ලිකයි. ඊට පස්සේ ට්‍රිප්සින් ගත්තොත් කුඩාන්ත්‍රය හරියට එනකොට ටිකක් වාෂ්මික වෙලා ආහාරය ඇලෙන සුළුයි. අන්න එතකොට ට්‍රිප්සින් වල ප්‍රශස්ත pH අගය වෙන්නේ pH 8 වගේ අගයක්. මේ දෙක ඇවිල්ලා අර සාමාන්‍ය දේහයේ තියෙන එන්සයිම් වලින් වෙනස් වෙන අවස්ථා දෙකක්. අනිකුත් බොහෝ එන්සයිම pH 6 8 කියන පරාසයේ තමයි හොඳින් ක්‍රියාත්මක වෙන්නේ. ওই කරුණු ටික තමයි අපිට pH අගය යටතේ ලියන්න තියෙන්නේ. ඊට පස්සේ තව මම ප්‍රස්ථාරයක් කිව්වා උපස්තර සාන්ද්‍රණය කියන ඊළඟට බලපාන සාධකයක් ප්‍රස්ථාරයකින් මතක තියාගන්න පුළුවන් කියලා. උපස්තර සාන්ද්‍රණය කියන්නේ අපි තියෙන උපස්තර අණු ප්‍රමාණය එන්න වැඩි කරගෙන යනවා. උපස්තර අණු ප්‍රමාණය එන්න වැඩි කරගෙන යනවා. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට වෙන්නේ මොකක්ද කියලා බලන්න. මේ තියෙන chart එක මුලින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වීගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියත වෙනවා. වැඩි වෙන එක නැවතිලා නියත වෙනවා. එතකොට අපි මුලින්ම අර වැඩි වෙන කොටසට ලියන්න ඕන එන්සයිම හා උපස්තර අණු අතර ගැටුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. මේකයි අර උෂ්ණත්වය වැඩි වීමයි කියන අවස්ථා දෙක පටලවා ගන්න එපා. මේ පැත්තේ තියෙන මේ එන්සයිම් අණු මේ පැත්තේ තියෙන උපස්තර අණු. හරි. දැන් උෂ්ණත්වය වැඩි වුණොත් මෙන්න මේ පළවෙනි කොටුවේ තියෙන ටික විතරක් බලන්න. උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ එන්සයිම් උපස්තර අණු අතර තියෙන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා ඒත්. එන්සයිම් සහ උපස්තර අණු අතර චලිත වේගය වැඩි වෙලා ඒගොල්ලොන්ගේ ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. උපස්තර සාන්ද්‍රණය වැඩි වුණාම වෙන්නේ වෙන එකක්. ඒකම තමයි ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි වෙන විදියකට. දැන් මෙතන ඇවිල්ලා මේ අණු තුනම හැප්පුණා කියලා හිතන්න. මෙයත් ඇවිල්ලා හැප්පුණා, මෙයත් ඇවිල්ලා හැප්පුණා, මෙයත් ඇවිල්ලා හැප්පුණා. හරි? මේ දෙක විතරයිනේ සෙට් වෙන්නේ. ඇයි මේකේ මේ සෙට් වෙන්න ඕන හැඩය තියෙන්නේ අනිත් පැත්තට. ඒක නිසා මේක සෙට් වෙන්නේ නැහැ. මේ දෙක සෙට් වෙනවා. මේ දෙකට අදාළ උත්ප්‍රේරණ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. මේක අනිත් පැත්ත හැරුණොත් තමයි අර හරියටම සක්‍රීය ස්ථානෙට සෙට් වෙන්න ඕනනේ. නැත්තම් උපස්තරයට අදාළ ප්‍රතික්‍රියාව සිදු කරගන්න බෑ. එන්සයිමෙන් උදව්ව ගන්න බෑ. දැන් මෙතෙන්දි බලන්න. මෙතෙන්දි එකකට කිහිපයක් එන්න පුළුවන් එන්සයිම. හරි? මේකට මේ අණු දෙකම ඇවිල්ලා හැප්පුණා කියලා හිතමුකෝ. මේ දෙකෙන් ඕනම එකකට පුළුවන් ප්‍රතික්‍රියාව සිදු කරගන්න. මේකෙන් මේකට පුළුවන්, මේකට බෑ. හැබැයි මේකටත් පුළුවන්. එතකොට අර එන්සයිම තුනටම ප්‍රතික්‍රියක අණු තුනක් හම්බ වෙනවා. මෙතෙන්දි දෙන්නෙක්ට විතරයි හම්බුනේ. ඇයි? ගැටුම් ප්‍රමාණය වැඩි වුණා තමයි. ගැටුම් ප්‍රමාණය වැඩි වුණේ චලිත වේගය වැඩි වෙලාද? නෑ. මේ නිවැරදි පැත්තට ගැටෙන්න තියෙන අණු ප්‍රමාණය වැඩි වෙලා. අණුවේ නිවැරදි පැත්තක් තියෙනවනේ සෙට් වෙන්න ඕන. අන්නේ නිවැරදි පැත්තට තියෙන අණු ගාන වැඩි වෙච්ච නිසා තමයි මෙතෙන්දී උපස්තර සාන්ද්‍රණය වැඩි වෙනකොට අර ගැටුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. හරි ගැටුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යන්නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී ඒකට මේ වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී අණු චලිත වෙන වේගය වැඩි වෙලා තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යන්නේ. අන්නේ වෙනස අපි තේරුම් ගන්න ඕන. ඒක නිසා මෙතන අපි පැහැදිලිව ලියන්න ඕන එන්සයිමය හා උපස්තර අණු අතර නිවැරදි දිශානතියෙන් සංඝට්ටණය වීමේ සම්භාවිතාව. නිවැරදි දිශානතියෙන් මේ වචනේ වැදගත්කම තේරෙනවා ඇති. නිවැරදි දිශානතියෙන් සිදුවන සංඝට්ටන සම්භාවිතාවය තමයි වැඩි වෙන්නේ. ඒක නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ මුල් අවස්ථාවේ ඉහළ යනවා. දෙවැනි අවස්ථාවේදී මම කිව්වේ අර උදාහරණේ එන්සයිම් 100යි තිබ්බේ ප්‍රතික්‍රියක අණු 20යි. තප්පරයකට පළ 20කුත් හදා ගන්න පුළුවන්. ආයි ඔන්න උපස්තර වැඩි වෙනකොට උපස්තර 50යි තප්පරයකට පළ 50කුත් හදා ගන්න පුළුවන්. එන්සයිම් 100ක්ම තියෙනවනේ. හැබැයි අපි උපස්තර 150ක් දැම්මොත් එන්සයිම් 100යි තියෙන්නේ. ඒක නිසා අපිට 150ක් හදා ගන්න බෑ. 100ම තමයි හැදෙන්නේ. ආයි 200 දැම්මත් තප්පරයට 100ම තමයි හදා ගන්න වෙන්නේ. ඒ එන්සයිම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහනේ. අන්න ඒ විදිහට හැම එන්සයිමයකටම උපස්තරයක් වෙන විදිහට සෙට් වුණාට පස්සේ එතනින් එහාට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යන්නේ නැහැ. ඒක අපි කියන්නේ මෙහෙමයි. යම් උපස්තර සාන්ද්‍රණයකදී එන්සයිම් අණු සංතෘප්ත වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමෝම පිරෙනවා උපස්තර වලින්. එතකොට උපස්තර තව වැඩි කරා කියලා එන්සයිම නැහැ. යම් උපස්තර සාන්ද්‍රණයකදී එන්සයිම අණු සංතෘප්ත වේ. එවිට තවදුරටත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි නොවේ. ඒක තමයි දෙවෙනි අවස්ථාවට අපි ලියන්න ඕන. උපස්තර සාන්ද්‍රණයට එතකොට අපිට පේලි දෙකයි ලියන්න තියෙන්නේ. ඊළඟට තව බලපාන සාධකයක් අපි කිව්වා එන්සයිම සාන්ද්‍රණය. එන්සයිම් සාන්ද්‍රණය කියන එක විස්තර කරන්නේ නැහැ. මොකද රිසෝස් බුක් එකේ විස්තර කරන්නේ නැහැ. එතකොට එසේ එකදී ඒක විස්තර කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කරුණාකරලා
විදිහට ලියුවාම ඇති. තව එකක් තියෙනවා නිෂේධක ගැන අපි කතා කරේ නැහැ. ඊළඟට අන්නේ නිෂේධක ගැන අපි බලමු. අවසාන සාධකය තමයි ඔන්න නිෂේධක. අපි නිෂේධක ගැන ලියන හැටි අන්තිමටම බලලෙමු. එතකොට එන්සයිමයට මේ විදිහට කවුරු හරි සම්බන්ධ වෙන කෙනෙක් තමයි අපි නිෂේධක කියලා කියන්නේ. කවුරු හරි පිටතින් සම්බන්ධ වෙන කෙනෙක්. එයා ස්ථීරව එන්සයිමයත් එක්ක බැඳෙන්නත් පුළුවන්. එන්සයිමයත් එක්ක කෙටි කාලයකට తాවකාලිකව බැඳෙන්නත් පුළුවන්. ඒක නිසා අපි නිෂේධකවල හැඳින්වීම මුලින් ලියද්දී ඒක ලියන්න ඕන කරුණු තුනකට එන්සයිමේ සමග ස්ථීරව හෝ తాවකාලිකව බැඳෙන එන්සයිම් උපස්තර සංකීර්ණය හදන එක වළක්වන. මෙන්න මේක තේරුම් ගන්න ඕන. එන්සයිමේ උපස්තරය එකතු වෙලා හදන එන්සයිම් උපස්තර සංකීර්ණය ඒක හැදෙන්නේ සක්‍රීය ස්ථානයට උපස්තරයේ සම්බන්ධ වුණාම. මේ නිෂේධක මගින් මොකද කරන්නේ? සක්‍රීය ස්ථානයට උපස්තරයේ සම්බන්ධ වෙන්න බැරි කරනවා. සක්‍රීය ස්ථානයට උපස්තරය සම්බන්ධ වෙන්න බැරි කරනවා. එතකොට මොකද වෙන්නේ? එන්සයිම් උපස්තර සංකීර්ණයේ හැදීම වැළක්වෙනවා. එතකොට එන්සයිමේ ප්‍රතික්‍රියාව සිදු කරගන්න බැරි වෙනවා. අන්නේ විදියට එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීම වළක්වන අණු හෝ අයන වලට තමයි අපි කියන්නේ නිෂේධක කියලා. එතකොට මෙන්න මෙහෙම බලන්නකො. අපි කිව්වා බැඳෙනවා, සමහර ඒවා ස්ථීරවත් බැඳෙනවා, සමහර ඒවා తాවකාලිකවත් බැඳෙනවා. අන්න එකක් මුලින්ම තේරුම් කරන් ඉමුකෝ. ස්ථීරවත් බැඳෙනවා, తాවකාලිකවත් බැඳෙනවා. එතකොට සම්බන්ධ වෙන ආකාරය අනුව, බැඳෙන ආකාරය අනුව නිෂේධක ආකාර දෙකක් තියෙනවා. ස්ථීරව බැඳෙන, ඒ වගේම తాවකාලිකව බැඳෙන. ස්ථීරව බැඳෙන, తాවකාලිකව බැඳෙන. ස්ථීරව බැඳෙන ඒවා හොඳ ශක්තිමත් බන්ධන සහ සංයුත බන්ධන වලින් තමයි බැඳෙන්නේ. අප්‍රතිවර්ති කියන්නේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. తాවකාලිකව බැඳෙන ඒවා දුර්වල බන්ධන මගින් බැඳෙන්නේ. ඒවා ප්‍රතිවර්තය. ඒ කියන්නේ ඒවා වෙනස් වෙනවා. එතකොට නිෂේධක බැඳෙන ආකාරය අනුව එනම් ආකාර දෙකක් තියෙනවා. අප්‍රතිවර්ත නිෂේධක සහ ප්‍රතිවර්ත නිෂේධක. අප්‍රතිවර්ත ස්ථීරව බැඳෙන එකට උදාහරණයක් තමයි විෂ. මොකක් හරි සතෙක්ගේ විෂක් ඇතුළු වුණාට පස්සේ ඒව ගිහිල්ලා ශරීරයේ තියෙන එන්සයිමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එන්සයිම් වලට සම්බන්ධ වුණාම දේහයේ ක්‍රියාවලිය වලට ඒක බලපෑමක් වෙනවා. අන්න ඒ වගේ විෂක් ස්ථීරව සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි පාවිච්චි කරන ඖෂධ තියෙනවානේ. සමහර ක්‍රියාවලි දේහේ නවත්වන්න අපි ඖෂධ පාවිච්චි කරනවා. අන්න ඒ විදිහට ශුද්‍ර ජීවීන්ට එරෙහිව පාවිච්චි කරන ඖෂධ වගේ ඒවා తాවකාලිකව තමයි දෙන්නේ. වෛද්‍යවරු ඒවා හදන කට්ටිය తాවකාලිකව හදන්නේ. මොකද හැමදාම ඒවා ශරීරය ඇතුළේ තිබ්බ ප්‍රශ්නයක්නේ. ඒක නිසා తాවකාලිකව සම්බන්ධ වෙන්න හැදෙන්නේ. එතකොට ඒවා දුර්වල බන්ධන මගින් ප්‍රතිවර්තයව බැඳෙනවා. ওই නිෂේධක වර්ග කරේ බැඳෙන ආකාරය අනුව, සම්බන්ධ වෙන ආකාරය අනුව නිෂේධක ඉටු කරන කාර්යය, එහෙමත් නැත්නම් නිෂේධක සිදු කරන බලපෑම මත ආයෙ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. දැන් මෙතන නිෂේධකයේ අරමුණ මොකක්ද? එන්සයිම් උපස්තර සංකීර්ණයේ හැදෙන එක බලක්වන එක. එතකොට එයා සක්‍රීය ස්ථානයේ උපස්තරය අතර තියෙන ගැළපීම නැති කරන්න ඕන. එයාට ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුළුවන් සක්‍රීය ස්ථානය මොකකින් හරි වහන්න. මොකකින් හරි બ્લોක් කරලා දාන සක්‍රීය ස්ථානය. දෙවෙනි එක එයාට පුළුවන් සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් කරලා දාන්න. ඔන්න ඔය විදිය අනුව නිෂේධක ආකාර දෙකක් තියෙනවා. සක්‍රීය ස්ථානයේ වහලා දාන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය උපස්තර අණුත් එක්ක තරඟ කරලා උපස්තර අණු වලට කලින් සක්‍රීය ස්ථානයට බැඳිලා සක්‍රීය ස්ථානේ වහ ගන්නවා. ඒවට අපි කියනවා තරඟකාරී නිෂේධක කියලා. තව කට්ටියක් ඉන්නවා අර විදිහට තරඟ කර ඉන්නේ නැහැ. මේ එන්සයිම් එකකට වෙන කොහෙන් හරි බැඳිලා එයාගේ අර සක්‍රීය ස්ථානයේ තිබ්බ ඇමයිනෝ අම්ල අණු වලට බලපෑමක් කරලා සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් කරලා දානවා. ඒකෝ තරඟ කරන්නේ නැහැ. ඒ කට්ටියට කියනවා තරඟකාරී නොවන නිෂේධක කියලා. ඔන්න නිෂේධකවල ප්‍රධාන බෙදීම් ආකාර දෙක තරඟකාරී නිෂේධක සහ තරඟකාරී නොවන නිෂේධක. හරිද? ওই දෙක ගැන තමයි අපිට වැඩි විස්තරයක් කතා කරන්න තියෙන්නේ. තරඟකාරී නිෂේධකයක් නිතරම කරන්නේ එන්සයිමේ අපි කිව්වේ සක්‍රීය ස්ථානයේ තියෙනවා කියලා. සක්‍රීය ස්ථානයට ගිහිල්ලා මේ විදිහට සම්බන්ධ වෙන උපස්තර අණුවට කලින්. එතකොට මොකද වෙන්නේ අන්තිමට? දැන් මෙයා උපස්තර අණුවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ විදිහට උපස්තර අණුවට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් එනවා උපස්තර අණුව. මේ පාට කරලා නැති එක උපස්තර අණුව. උපස්තර අණුවට දැන් මොකද වෙන්නේ? සම්බන්ධ වෙන්න බෑ. හැයි මෙයා මෙතන වහගෙන තියෙන්නේ. ඕක තමයි තරඟකාරී නිෂේධකවලදී වෙන්නේ. ඒගොල්ලෝ තරඟ කළා උපස්තරයට කලින් එන්සයිමයත් එක්ක බැඳිලා උපස්තරයට සම්බන්ධ වෙන්න තියෙන chance එක නැති කරනවා. තරඟකාරී නොවන නිෂේධක කරන්නේ මෙන්න දැන් එන්සයිමේ ඉන්න උපස්තරේ බැඳිලත් නැහැ. ඇවිල්ලා මේ පැත්තකින් සම්බන්ධ වෙනවා. සක්‍රීය ස්ථානෙට නෙවෙයි වෙන ස්ථානයකට. එතෙන්දි මොකද වෙන්නේ? බැඳුනට පස්සේ එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වෙලා යනවා. සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් වුණා. ඔන්න ඉන්නවා නිෂේධකේ. දැන් එනවා උපස්තර අණුව. උපස්තර අණුවට දැන් ආවට වැඩක් නැහැ. සක්‍රීය ස්ථානියත් එක්ක හරියට සම්බන්ධ වෙන්න බෑ. ඕක තමයි තරඟකාරී නොවන නිෂේධකවලදී වෙන්නේ. මේ වෙන ක්‍රියාවලිය මතක තියාගන්න අපිට chart දෙකක් හදා ගන්න පුළුවන්. ඒ chart දෙක හදාගත්තට පස්සේ ලේසියෙන් මේක මතක තියාගන්න පුළුවන්.
මේ දෙකේ වෙනස්කම් සංසන්දනය වෙන විදිහට අපි chart එකක් හදාගමු. එතකොට හරිම ලේසියෙන් මේ දෙක ලියලා එන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. තරංගකාරී නිෂේධකයි තරංගකාරී නොවන නිෂේධකයි. හරි? තරංගකාරී නිෂේධක ගත්තට පස්සේ ඒගොල්ලෝ උපස්තරات එක්ක තරංග කරන්න එපා. ඒක නිසා උපස්තරයේ හැඩයට සහ උපස්තරයේ ස්වභාවයට මේගොල්ලෝ සමාන වෙනවා. තරංගකාරී නිෂේධකවල නිෂේධකය ගත්තට පස්සේ රසායනික උපස්තරය තියෙනවනේ. ඒ උපස්තරයේ හැඩයට ස්වභාවයට සමාන වෙනවා. ඒ හැඩයෙන් සමාන නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ එන්සයිමේ සක්‍රීය ස්ථානයට උපස්තර අණුවත් එක්ක තරඟ කරනවා. උපස්තර අණුවත් එක්ක උපස්තරයට කලින් ඒකට සම්බන්ධ වෙන තරඟ කරනවා. එතෙන්දි වර්ණීය ලෙස තරඟ කරනවා කියන්නේ තේරීමක් තියෙනවා. එක්කෝ එන්සයිමේට උපස්තරයේ සෙට් වෙන්නත් පුළුවන්. මේ තරඟකාරී නිෂේධකයේ සෙට් වෙන්නත් පුළුවන්. වර්ණීය ලෙස තරඟ කරනවා. තරඟයේදී මොකද වෙන්නේ? මේවා සෙට් වෙනවනේ. තරඟකාරී නිෂේධක සක්‍රීය ස්ථාන වලට සෙට් වීම නිසා මොකද වෙන්නේ? උපස්තර සඳහා තියෙන සක්‍රීය ස්ථාන අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එන්සයිමේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඔන්න chart එක දාගන්න පුළුවන්. කරුණු හතරයි තියෙන්නේ. මුලින්ම කියනවා ඒකේ හැඩයේ ස්වභාවයට සමානයි. උපස්තරයේ හැඩයට. ඊට පස්සේ තරඟ කරනවා. සක්‍රීය ස්ථාන ගන්න අඩු වෙනවා. ශීඝ්‍රතාවය අඩු වෙනවා. දැන් මේකත් එක්කම සංසන්දනය කළ තරඟකාරී නොවන නිෂේධක මතක තියාගන්න. තරඟකාරී නොවන නිෂේධක ගත්තට පස්සේ ඒගොල්ලෝ රසායනික උපස්තර අණු සමග කිසිම තරඟයක් නැහැ. ඒක නිසා අර හැඩයෙන් සමාන වෙන්නවත්, ස්වභාවයෙන් සමාන වෙන්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. තරඟයක් නැහැ. මේගොල්ලොන්ට තරඟයක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ විශේෂණය වෙලා තියෙනවා. මේගොල්ලොන්ට තරඟයක් නැහැ. මේගොල්ලෝ ගත්තට පස්සේ සම්බන්ධ වුණේ සක්‍රීය ස්ථානයට තමයි තරඟ කළ සම්බන්ධ වුණේ. මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ සක්‍රීය ස්ථානීය නොවන වෙනත් ස්ථානයකට. මේගොල්ලෝ සම්බන්ධ වෙලා මොකද කරේ? සක්‍රීය ස්ථාන ගන්න අඩු කරා. මේගොල්ලෝ සක්‍රීය ස්ථාන අඩු කරේ නෑ. සක්‍රීය ස්ථානයේ හැඩය එන්සයිම් මේ හැඩය වෙනස් කරා. ඒකෙත් අවසාන ප්‍රතිඵලයේ විදිහට මොකද වෙන්නේ? එන්සයිම් උපස්තර සංකීර්ණයේ හැදෙන තියෙන ඵලදායීතාවය කියන්නේ හැදෙන තියෙන හැකියාව අඩු වෙලා එන්සයිමේ ප්‍රතික්‍රියාවට බාධා වෙනවා. එන්සයිමේ ප්‍රතික්‍රියාවට බාධා වෙනවා. ඊට පස්සේ තරංගකාරී නිෂේධක යටතේ අපිට තව කරුණු දෙකක් අමතරව මතක තියාගන්න තියෙනවා. තරංගකාරී නිෂේධක වල බලපෑම අපිට අඩු කරගන්න පුළුවන් උපස්තන සාන්ද්‍රණය වැඩි කරාම. යම් කිසි තැනක උපස්තර ප්‍රමාණය වැඩි කරාම අර නිෂේධක වලටත් වඩා එතකොට උපස්තරට අක් ගහලා ගිහලා සම්බන්ධ වෙනවනේ. උපස්තර සාන්ද්‍රණය වැඩි කරලා අපිට තරංගකාරී නිෂේධක වල තත්ත්වය ප්‍රතිවර්තය කියන්නේ වෙනස් කරගන්න පුළුවන්. බොහෝමයක් තරංගකාරී නිෂේධක ප්‍රතිවර්තය. ඒ කියන්නේ අර ස්ථීරව බැඳෙන කට්ටිය නෙමෙයි తాවකාලිකව බැඳෙන කට්ටිය තමයි තරංගකාරී නිෂේධක විදියට තියෙන්නේ. ওই දෙක වැදගත් MCQ පොයින්ට් එකක් විදියට මතක තියාගන්න. ඊට අමතරව අර අපි කරුණු හතරේ chart එකක් හදාගත්තේ තරංගකාරී නිෂේධක වලටයි ඒකේ අනිත් පැත්තේ තරංගකාරී නොවන නිෂේධක වලටයි. අන්න ඒකෙන් මතක තියාගන්න පුළුවන්. මේ දෙකට ලියන්න ඕන කරුණු ටික.